මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ තාප රසායන යටතේ තියෙන MCQ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඔයාලගේ තාප රසායන යටතේදී ඔයාලට සූත්‍රයක් උගන්වනවා ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H මයිනස් T ඩෙල්ටා S නේද? ඉතින් ඔන්න ඔය සූත්‍රය භාවිතා කරලා කරන්න ඕනේ MCQ ප්‍රශ්න කිහිපයක් තමයි මම විස්තර කරන්නේ. ඉතින් මම කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න ටික තමයි 2019 16 වන ප්‍රශ්නය, 2018 23 වන ප්‍රශ්නය, 2017 13 වන ප්‍රශ්නය සහ 2015 14 වන ප්‍රශ්නය. ඉතින් මේ ප්‍රශ්න හතරම ඔයාගේ මේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H මයිනස් T ඩෙල්ටා S කියන සූත්‍රය භාවිතා කරලා තමයි විසඳන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා හැම අවුරුද්දෙම වගේ මේ සූත්‍රය භාවිතා කරලා අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් කොහොමද හරියට කරන්න කියලා අපි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගනිමු. ඉතින් මුලින්ම මම මොකද්ද මේ සූත්‍රය කියලා පොඩ්ඩක් කියන්නම්. ඇයි අපි මෙහෙම සූත්‍රයක් පාවිච්චි කරන්නේ? ඉතින් ඔයා දන්නවා මේ ඩෙල්ටා G කියන්නේ ගිබ්ස් ශක්තිය, ඩෙල්ටා H කියලා කියන්නේ එන්තැල්පි වෙනස, ඩෙල්ටා S කියලා කියන්නේ එන්ට්‍රොපි වෙනස. නේද? T කියන්නේ උෂ්ණත්වය. ඉතින් ඇයි මෙහෙම සූත්‍රයක් හැදිලා තියෙන්නේ? ඉතින් අපි මේ සූත්‍රය භාවිතා කරන්නේ ඔයාගේ යම්කිසි ප්‍රතික්‍රියාවක ස්වංසිද්ධතාවය විස්තර කරන්න. නේද? ඉතින් ඔයා දන්නවා මුලින්ම ඔයා ඩෙල්ටා H කියන එකක් ඉගෙන ගන්න. කියන්නේ එන්තැල්පිය ගැන ඉගෙන ගන්නවා නේද? ඉතින් අපි ටික ටික ඉගෙනගෙන යද්දී ඔයාලා තේනවා ඩෙල්ටා H ඇසුරෙන් හැම ප්‍රතික්‍රියාවකම ස්වංසිද්ධතාවය අපිට විස්තර කරන්න බැහැ. ඒකට කරුණුත් එක්ක ඔයා ඉගෙනගෙන ඇති. එලෙසම තමයි ඩෙල්ටා S කියන එක වෙනම අරගෙනත් ඔයාට සංසිද්ධතාවය විස්තර කරන්න බැහැ ප්‍රතික්‍රියාවක. ඒකින්ද තමයි මෙන්න මේ වගේ සූත්‍රයක් පසු කාලයේදී නිර්මාණය වුණේ. හරිද? ඉතින් මේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H මයිනස් T ඩෙල්ටා S කියන සූත්‍රය ඇසුරෙන් අපිට පුළුවන් ප්‍රතික්‍රියාවක ස්වංසිද්ධතාවය හරියටම කියන්න. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක ස්වංසිද්ධතාවය සඳහා ඔයාට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඩෙල්ටා G. එහෙම නැත්නම් ගිබ්ස් ශක්තිය කියන එකේ අගය. හරිද? ඉතින් ඔයා දන්නවා ඩෙල්ටා G කියන එක බිඳුව වුණොත් ඔයාගේ ප්‍රතික්‍රියාව තියෙන්නේ සමතුලිතතාවයේ. නේද? ඩෙල්ටා G ඍණ වුණොත් ඔයාගේ ප්‍රතික්‍රියාව ස්වංසිද්ධයි. ඩෙල්ටා G ධන වුණොත් ඔයාගේ ප්‍රතික්‍රියාව ස්වංසිද්ධ නොවේ. ස්වංසිද්ධයි කියලා කියන්නේ මොකද්ද? ඒක ස්වභාව ධර්මයෙන්ම ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. අපි පිටින් කිසිම ශක්තියක් දෙන්න ඕනේ එයා විසින්ම නිකම්ම ප්‍රතික්‍රියාව සිද්ධ කර ගන්නවා. ඉතින් ඒ විදිහට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් එම ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G යගේ ඍණ වෙන්න ඕනේ. ඕක තමයි තියරිය. ඉතින් ඕක පාවිච්චි කරලා තමයි ඔයා මේ ගණන් ටික ඔක්කොම හදන්න ඕනේ. තේරුණාද? ඉතින් අපි බලමු දැන් එකින් එක කොහොමද කරන්න කියලා. පළවෙනියෙන් මම තෝරගන්නවා 2015 14 වන ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නය? සෙල්සියස් 27 දී සංශුද්ධ ඒ ද්‍රවය එහි වාෂ්පය සමග සමතුලිතව පවතින සංවෘත පද්ධතියක් සලකන්න. එම උෂ්ණත්වයේදී ඒ ද්‍රවයේ වාෂ්පීකරණයේ එන්තැල්පිය 20 කිලෝජූල් මවුලයට වේ. සෙල්සියස් 27 දී එහි වාෂ්පීකරණයේ එන්ට්‍රොපිය ජූල් කෙල්විනයට මවුලයට වලින් වනුයේ. නේද? ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නය ඇත්තටම ලේසි ප්‍රශ්නයක් නේද? ඇයි මම එහෙම කියන්නේ? දැන් මේකේ මේ සූත්‍රයට අදාළ සියලුම දේවල් දීලා තියෙනවා ඇත්තටම නේද? ඒගොල්ලෝ මොකද්ද කියලා තියෙන්නේ? ඔයාගේ ඩෙල්ටා G. ඩෙල්ටා G සම්බන්ධයෙන් ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? ඒගොල්ලෝ කියලා තියෙනවා මේක සමතුලිතතාවයේ තියෙන ක්‍රියාවක් නේද? සමතුලිතතාවයේ තියෙන ප්‍රතික්‍රියාවක් නම් ඔයාගේ ඩෙල්ටා G අනිවාර්යයෙන්ම බිඳුවයි. ඒකනේ ඔයාගේ සංකල්පය. ඩෙල්ටා G බිඳුවයි කියන්නේ ප්‍රතික්‍රියාව සමතුලිතතාවයේ. ඩෙල්ටා G ඍණ කියන්නේ ප්‍රතික්‍රියාව ස්වංසිද්ධයි. ඩෙල්ටා G ධන කියන්නේ ඔයාගේ ප්‍රතික්‍රියාව ස්වංසිද්ධ නැත. ඉතින් මේගොල්ලෝ ප්‍රතික්‍රියාවෙම දීලා තියෙනවා වාෂ්පයේ සමතුලිතතාවය තමයි තියෙන්නේ. නේද? ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ඩෙල්ටා G එහෙනම් බිඳුවයි. හරිද? හරි. ඊළඟට යා මොකද්ද දීලා තියෙන්නේ? වාෂ්පීකරණයේ එන්තැල්පිය. ඉතින් එන්තැල්පිය කියනවා දන්නවා ඩෙල්ටා H. නේද? කෙලින්ම දීලා තියෙන්නේ මෙන්න මේ ඔයාගේ දීලා අදාළ ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය. ඒකත් ඒගොල්ලෝ දීලා තියෙනවා 20 කිලෝජූල් මවුලයට. ඉතින් අපි එහෙනම් මේ පදෙත් දන්නවා. හරිද? ඉතින් ඔයා T දන්නවා. මොකද එයා කියලා තියෙනවා සෙල්සියස් 27 දී තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඔයාගේ ප්‍රතික්‍රියාව, ඒ කියන්නේ ඔයාගේ වාෂ්පීකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා තියෙන්නේ සෙල්සියස් 27 දී. එහෙනම් ඔයාගේ උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් 27යි. ඉතින් ඔයා මේ පද තුනම දන්නවා නම් ඔයාගෙන් අහන්නේ ඩෙල්ටා S. කොච්චර ලේසිද නිකම්ම මේකට ආදේශ කරලා උත්තරේ ගන්න විතරයි තියෙන්නේ. ඉතින් මම මේකෙදී සැලකිලිමත් වෙන්න ඕනේ.
ඔයා මේකට ආදේශ කරන්න ඕනේ සම්මත ඒකක වලින්. හරිද? ඒ කියන්නේ T කියන එක එයා දීලා තියෙන සෙල්සියස් අංශක උනාට ඔයා ඒක කෙල්වින් කරගන්න ඕනේ. සෙල්සියස් අංශක 27ට කෙල්වින් කරනවා දන්නවා 273ක් එකතු කරන්න ඕනේ. එතකොට ඔයාගේ උෂ්ණත්වය වෙන්නේ 300යි කෙල්වින්. අපේ සම්මත එකකේ වෙන්නේ කෙල්වින්නේ. එතකොට T කියන එක අපි ආදේශ කරන්න ඕනේ කෙල්වින් වලින්. එතකොට 300 කෙල්වින් කියලා වට උත්තරේ ආවා. ඩෙල්ටා H ඒගොල්ලෝ දෙලා තියෙන්නේ කිලෝ ජූල් මවුලයට වලින්. ඔය දන්නා කිලෝ ජූල් නෙමෙයිනේ අපේ සම්මත ඒකකේ ජූල්. ඉතින් ඒක කෙලින්ම නිකන් 10 3න් වැඩි කරාට පස්සේ ජූල් වෙනවා. එහෙනම් 20 වැඩි කිරීම 10 3 තමයි ඔයාගේ ඩෙල්ටා H වෙන්නේ. ඩෙල්ටා G සමානයි 0යි. එතකොට අපිට කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් 0 සමානයි මෙතන එනවා 20 වැඩි කිරීම 10 3යි. මම මෙතන ඒකක ආදේශ කරන්නේ නැහැ. නමුත් රචනා ප්‍රශ්නයකදී නම් ඒකක ආදේශ කරන්න අනිවාර්යයෙන් මතක තියාගන්න. T එතකොට අපේ 300යි ඩෙල්ටා S සමයි අහන්නේ. ඉතින් ඩෙල්ටා S අනිවාර්යෙන් එන්නේ ඒගොල්ලෝ කියලා තියෙන එකකේ ජූල් මවුලයට වලින්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක විසඳලා ඔයාලට පුළුවන් S හොයාගන්න. ඒ කියන්නේ මම මේක මේ පැත්තට ගත්තොත් එහෙම 300යි ඩෙල්ටා S සමානයි 20 වැඩි කිරීම 10 3යි. එතකොට ඔයාගේ ඩෙල්ටා S වෙන්නේ 20 වැඩි කිරීම 10 3 බෙදීම 300. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ මේක උත්තරේ වෙන්නේ 66.67යි. නේද? ඉතින් අපි මේ ඔක්කොම සම්මත ඒකක වලින් ආදේශ කරපු හින්දා අපිට උත්තරේ එන්නේ සම්මත ඒකකයෙන්. ඒ කියන්නේ ඔයාගේ උත්තරේ වෙන්නේ 66.67යි. ඒ කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 5 වෙනි එක. ඉතින් කොච්චර ලේසිද මේ සූත්‍රය කිරිම භාවිතා කරන්න තියෙන්නේ. බය නැතුව මේක පාවිච්චි කරලා උත්තරේ ගන්න. ඊළඟට 2017 දෙවන ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නය? ප්‍රතික්‍රියාවක් 298යි කෙල්වින් සහ 100යි කිලෝ පැස්කල් පීඩනයේදී ස්වංසිද්ධ වන අතර ඒ ඉහළ උෂ්ණත්වයේදී හා එම පීඩනයේදී ස්වංසිද්ධ නොවේ. මෙම ප්‍රතික්‍රියාව සඳහා 298යි කෙල්වින් හිදී හා 100යි කිලෝ පැස්කල් පීඩනයේදී පහත සඳහන් කුමක් සත්‍ය වේද? ඉතින් මේ ප්‍රශ්නේ ස්වංසිද්ධතාවය ගැන විස්තර කරලා තියෙනවා. ඒ ප්‍රතික්‍රියාවේ ස්වංසිද්ධතාවය ගැන විස්තර කරලා තියෙනවා. ඉතින් මං කිව්වා ස්වංසිද්ධතාවය හා කෙලින්ම සම්බන්ධ වන දත්තය වෙන්නේ ගිබ්ස් ශක්ති වෙනස. එහෙම නැත්නම් ඩෙල්ටා G කියන එක. හරිද? ඒ කැරෙන්න වෙන කිසිම දෙයක් කෙලින්ම සම්බන්ධ කරන්න බෑ ඔයාට ස්වංසිද්ධතාවයත් එක්ක. ස්වංසිද්ධතාවයත් එක්ක මොකක් හරි සම්බන්ධ කරන්න ඕන නම් ඒ සම්බන්ධ කරන්න පුළුවන් ගිබ්ස් ශක්ති වෙනස එහෙම තමයි ඩෙල්ටා G කියන එක විතරයි. හරිද? ඒකත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නේ ඩෙල්ටා G කියන එක. එතකොට මෙයා මොකද්ද කියන්නේ? 298යි කෙල්වින් වලදී ප්‍රතික්‍රියාව ස්වංසිද්ධයි. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා ඩෙල්ටා G තමයි කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඩෙල්ටා G දන්න නම් ස්වංසිද්ධයි. ස්වංසිද්ධ නොවේ. ඩෙල්ටා G බිඳුවයි නම් සමතුලිතතාවයේ. ඩෙල්ටා G ඍණ නම් ප්‍රතික්‍රියාව ස්වංසිද්ධයි. එතකොට මෙයා කියන්නේ 298 දී ප්‍රතික්‍රියාව ස්වංසිද්ධයි. 298 දී ප්‍රතික්‍රියාව ස්වංසිද්ධයි නම් ඩෙල්ටා G අනිවාර්යයෙන්ම ඍණ වෙන්න ඕනේ. නේද? 298 දී ඩෙල්ටා G අනිවාර්යයෙන්ම ඍණ වෙන්න ඕනේ. හරිද? ඉතින් ඒක තමයි පළවෙනිම කාරණේ මේකෙන් ඔයාලට ගන්න පුළුවන්. මොකද ස්වංසිද්ධතාවය හා කෙලින්ම සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ඩෙල්ටා G කියන පදය. එතකොට අපි දන්නවා අපේ ඩෙල්ටා G අනිවාර්යයෙන්ම ඍණ. එතකොට ඩෙල්ටා G ඍණ කියලා තියෙන උත්තර විතරයි අපේ නිවැරදි වෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අහන්නේ 298 දී එයාගේ ප්‍රතික්‍රියාව හා සම්බන්ධව ඔයාලට විස්තර කළ හැකි දේවල් මොනවාද? එතකොට අපි දන්නවා ප්‍රතික්‍රියාව ස්වංසිද්ධයි නම් අපේ ඩෙල්ටා G කියන එක අනිවාර්යෙන් ඍණ වෙන්න ඕනේ. එතකොට ඔයාට පළවෙනි උත්තරේ පස්වෙනි උත්තරේ කපලා දාන්න පුළුවන්. මොකද ඒවයි තියෙන්නේ ඍණ කියන එක නෙවෙයි. එහෙනම් ඔයාට 2 3 4 කියන උත්තරවලට දැන් සීමා වෙන්න පුළුවන්. හරි. දැන් අපි ඩෙල්ටා G ගැන හොයාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට කියන්නේ ඩෙල්ටා H සහ ඩෙල්ටා S වල ලකුණටත් මොකක් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් අපි දන්නවා අපේ ඩෙල්ටා G අනිවාර්යයෙන්ම ඍණ. එතකොට ඩෙල්ටා G ඍණ වෙන්න නම් අපේ ඩෙල්ටා H සහ ඩෙල්ටා S වලට මොන වගේ ලකුණු වෙන්න පුළුවන්ද කියලා තමයි දැන් අහන්නේ. මොකද ඩෙල්ටා G වල ලකුණු කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒක කෙලින්ම ස්වංසිද්ධතාවය හා සම්බන්ධයි. හරි. එතකොට ඔයා හිතලා බලන්න මේ ආකාරයේ
ටිකෙන් තමයි මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඩෙල්ටා G නම් ඍණ වෙන්න ඕනේ. එක අවස්ථාවක් වෙන්න පුළුවන් ඩෙල්ටා H සහ ඩෙල්ටා S කියන දෙකම ධන. එක අවස්ථාවකදී ධන ඍණ අනිත් අවස්ථාවේදී ඩෙල්ටා H ඍණ ඩෙල්ටා S ධන ඊළඟ අවස්ථාවේදී දෙකම ඍණ. මේ හතරනේ මෙයාට එන්න පුළුවන් කම්බිනේෂන්ස් ටිකනේ. එතකොට එයාට මෙතනින් එහා එන්න පුළුවන් සම්බන්ධතා ටිකක් නැහැ. ඉතින් අපි බලන්න ඕනේ මේ ටිකෙන් හරි උත්තරේ වෙන්නේ මොකක්ද කියලා. හරි. ඉතින් අපි බලමු එකින් එක පොඩක් විශ්ලේෂණය කරලා මේවා එන්න පුළුවන්ද? එහෙනම් අපි ඩෙල්ටා G ඍණ වෙන්න පුළුවන්ද මේවා මෙහෙම වුණොත් කියලා තමයි අපි බලන්න ඕනේ. හරි. ඔයා හිතලා බලන්න ඩෙල්ටා H ධන වුණොත් ඩෙල්ටා S ධන වුණොත් අපේ ඩෙල්ටා G ඍණ වීමේ හැකියාවක් තිබෙනවාද? ඔව්. එහෙම වුණොත් මේක ධන ඩෙල්ටා S ධන කියන එකේ තේරුම ඩෙල්ටා S ධන කියන එකේ තේරුම අපි දන්නවා මෙතන තියෙන ඍණ පදයක්නේ. එතකොට ධනයි ඍණයි වැඩි වුණාට පස්සේ මෙතන අනිවාර්යෙන් ඍණ එකක් තමයි ඉතුරු වෙන්නේ. නේද? එතකොට ඍණයි ධනයි එකතු වුණාම අපේ උත්තරේ ඍණ වීමේ හැකියාවක් තියෙනවා. ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. එතකොට මේ උත්තරේ අපිට දැනට තියාගන්න පුළුවන්. හරිද? මොකද කොහොම හරි කමක් නැහැ ඍණ වීමේ හැකියාවක් තියෙනවද කියලා අපි බලන්න ඕනේ. ඔව්. ඊට පස්සේ මේක සලකන්නකො. එතකොට මේක ධන, මේක ඍණ. එතකොට මොකද වෙන්නේ? ඩෙල්ටා S කියන එක ඍණ නම් මේ ඍණ පදය මේ ඍණ වලින් වැඩි වුණාට පස්සේ මෙතන ධන එකක් තමයි ඉතුරු වෙන්නේ. නේද? ඍණයි ඍණයි වැඩි වුණාම අන්තිම සමස්තය ධන එකක් තමයි මෙතන ඉතුරු වෙන්නේ. එතකොට ධනයි ධනයි එකතු වුණාට පස්සේ අනිවාර්යයෙන්ම අපේ උත්තරේ වෙන්නේ ධන. නේද? ධනයි ධනයි ධන පද දෙකක් එකට එකතු වුණාට පස්සේ අපේ උත්තරේ වෙන්නේ ධන. එහෙනම් අපිට ඒක අනිවාර්යයෙන්ම කපලා දාන්න සිද්ධ වෙනවා. මොකද අපිට අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ ඍණ. ඍණ වීමේ හැකියාවක් අඩුම තරමේ පොඩි හැකියාවක්වත් මේ ප්‍රකාශනයෙන් එන්නේ නැහැ. ඊළඟට මේක ගත්තොත් එහෙම ඩෙල්ටා H ඍණ ඩෙල්ටා S ධන. එතකොට ධනයි ඍණයි වැඩි වුණාට පස්සේ අවසානයේ අපිට ඍණ පදයක් තමයි ඉතුරු වෙන්නේ. ධනයි ඍණයි වැඩි වුණාම අවසානයේ ඍණ පදයක් තමයි ඉතුරු වෙන්නේ. ඍණයි ඍණයි එකතු වුණාට පස්සේ උත්තරේ ඍණ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඍණ තමයි වෙන්නේ. එතකොට මේකත් අපිට දැනට තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේක බලන්නකො. එතකොට මේක ඍණ ඩෙල්ටා S ඍණ. ඍණයි ඍණයි එකතු වුණාට පස්සේ ධන. නේද? ඍණයි ඍණයි වැඩි වුණාට පස්සේ ධන. එතකොට අපිට ධන පදයකුත් ඍණ පදයකුත් තමයි අවසානයේදී එකතු කරන්න ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ඍණ ලැබීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ පදේ ඍණනේ. මේකට වැඩි අගයක් આવොත් එහෙම අපිට උත්තරේ ඍණ වෙනවා. ඒකින්ද ඍණ වීමේ හැකියාවක් මේ ප්‍රකාශනයෙන් තියෙනවා. එතකොට මේකත් අපිට තියලා දාන්න පුළුවන්. එතකොට අපි ඒ විදිහට මෙන්න මේ දෙවෙනි එක තමයි කපලා ගත්තේ. දැනට අපිට සම්බන්ධතා 3ක් ඉතුරු වුණා. දැන් මේ සම්බන්ධතා වලින් මොකක්ද එන්න ඕනේ කියලා බලන්න අපිට මේ ප්‍රශ්නේ තවදුරටත් කියවලා විශ්ලේෂණය කරලා බලන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ යා මොකද්ද කියන්නේ? ඔයාගේ 298යි කෙල්වින් වල තියෙනම් ඔයාගේ ප්‍රතික්‍රියාව ස්වංසිද්ධයි. හැබැයි 298න් පොඩ්ඩක් උෂ්ණත්වය ඉහළට වැඩි කරපු ගමන්ම ප්‍රතික්‍රියාව ස්වංසිද්ධ නොවේ. ඔන්න ඕක තමයි වැදගත්ම පොයින්ට් එක. මෙන්න මේ වගේ ප්‍රශ්නත් ගොඩක් වෙලාවට දකින්න පුළුවන්. මේක හරියට කරන්න කොහොමද කියලා බලාගෙන යන්න. එයා මොකද කියන්නේ 298 දී ප්‍රතික්‍රියාව ස්වංසිද්ධයි. චුට්ටක් උෂ්ණත්වය වැඩි කරපු ගමන් 290ට වඩා පොඩ්ඩක් වැඩි කරපු ගමන් ඔයාගේ ප්‍රතික්‍රියාව ස්වංසිද්ධ නොවෙනවාලු. ඒ කියන්නේ 298.1 කරපු ගමන් එහෙම නැත්නම් අපි හිතමු 299 කරපු ගමන් ඔයාගේ ප්‍රතික්‍රියාව ස්වංසිද්ධ නොවේ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ ස්වංසිද්ධතාවය එහෙම නැත්නම් ඔයාගේ මේ ඩෙල්ටා G ඍණ කියන එක රඳා පවතින්නේ මෙන්න මේ පදය මත. මොකද ඒ පදයේනේ මේ T කියන උෂ්ණත්වය තියෙන්නේ නේද? එතකොට මේ T කියන උෂ්ණත්වය මත තමයි ඩෙල්ටා G වල ඍණ ගතිය රඳා පවතින්නේ. එයි මං එහෙම කියන්නේ 298 දී ඩෙල්ටා G ඍණ. හැබැයි 299 වෙච්ච ගමන් ඔයාගේ ඩෙල්ටා G ධන වෙනවා. ඔයාගේ ඩෙල්ටා G ධන වෙන හින්දා තමයි ප්‍රතික්‍රියාව ස්වංසිද්ධ නොවෙන්නේ. තේරුණාද? ඩෙල්ටා G රඳා පවතින්නේ මෙන්න මේ පදය මත. ඒ පදයේ T කියන සාධකය මත තමයි ඩෙල්ටා G වල ඍණ ගතිය රඳා පවතින්නේ. ඒ T කියන එක 298 හෝ ඊට අඩුයි නම් ඩෙල්ටා G ඍණ වෙනවා. නමුත් 299 වෙච්ච ගමන්ම මෙන්න මේ පදේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා අගය ඒ ඩෙල්ටා G ධන බවට පෙරලෙනවා. ඒක හින්දා තමයි ප්‍රතික්‍රියාව ස්වංසිද්ධ නොවන පැත්තට යන්නේ 298 දී. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ මේ ඩෙල්ටා G වල ඍණ කියන එක රඳා පවතින්නේ මෙන්න මේ පදය මත. තේරුණාද? ඉතින් එහෙම කිව්වට පස්සේ ඔයා හිතලා බලන්න මෙන්න මේ ප්‍රකාශය අපි මේ තුන්වෙනියට ලියාගත්ත එක. එතකොට ඒකේ අපි මොකද ලියාගෙන තියෙන්නේ? ඩෙල්ටා H ඍණ ඩෙල්ටා S ධන.
නේද? ඩෙල්ටා S ධන. එතකොට ධන ඍණ වැඩි වුණාට පස්සේ අවසානයේ මේ පදයේ අගය වෙන්නේ කොහොමත් ඍණ. එතකොට ඍණ පදයකට ඍණ පදයක් එකතු කිරීම තමයි මේකෙදී අවසානයේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඍණ පදයකට ඍණ පදයක් එකතු කරාම කොහොමත් අපිට ලැබෙන්නේ ඍණ. මේක 298 වුණත් මෙතන ඍණ, මෙතන 299 වුණත් ඍණ. තේරුණාද? මේක මොනාගේ වුණත් ප්‍රශ්නයක් නෑ. මේක අපිට අවසානයේ කොහොමත් ඍණාගයක් තමයි ලැබෙන්නේ. එතකොට ඍණ වැඩි කරාම කොහොමත් ලැබෙන්නේ ඍණාගයක්. එහෙම වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මේක 299 වුණාට පස්සේ මේක වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙනස් වුණොත් තමයි අපේ මේ අගය ධන බවට පෙරලෙන්න පුළුවන්. ඉතින් ඍණ පදයකට ඍණ පදයක් එකතු කරාම අනිවාර්යයෙන්ම අපිට ලැබෙන්නේ ඍණාගයක්. කොයි මොහොතේ ලැබෙන්නේ ත්‍රිනාගයක්. ඉතින් මේ වගේ ප්‍රකාශනයක් ඒකින්ද සත්‍ය වෙන්න බෑ. අපේ මේ දීලා තියෙන ප්‍රකාශනයේ හැටියට. මොකද අවසානයේ අපිට මේක ධන බවට පෙරලෙන එකක් තමයි වෙන්න ඕනේ. එහෙම වෙන්න බෑ. මේක ඍණ එකකට ඍණ එකක් එකතු කරාම හැමතිස්සෙම අපිට ලැබෙන්නේ ඍණාගයක්. තේරුණාද? එතකොට අපිට මේක කපලා දාන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ මේ පළවෙනි ප්‍රකාශනය පොඩ්ඩක් බලන්නකෝ. ඒක මම කියලා තියෙන්නේ ඩෙල්ටා H ධන, ඩෙල්ටා S ධන. එතකොට මේක ධන වීම නිසා අවසානයේ මේ මුළු පදයේම අපිට අගේ ඉන්නේ ඍණ එකක්. ධන ඍණ වලින් වැඩි වුණාට පස්සේ ඍණ එකක්. ඒ කියන්නේ අවසානයේ අපි එකතු කරන්නේ ධන අගයකුත් ඍණ අගයකුත් තමයි එකට එකතු කරන්නේ. හරි. එතකොට මොකද්ද වෙන්න ඕනේ අවසානයේදී අපේ මේ පදය ඍණ වෙන්න ඕනේ. ඉතින් මේකේ හැටියට මේකට මේ ඍණ ලැබිලා තියෙන්නේ මෙන්න මේක නිසා. තේරුණාද? මොකද අපි ඍණාගයක් තියෙන. එතන දැන් උදාහරණයක් විදිහට අපි මේක 10යි කියලා ගත්තොත් මේක සම්පූර්ණයෙන් ඔයාට 20යි කියලා આવොත් මෙතන ඉන්නේ ඍණ 20යි නේ. එතකොට මොකද මම ඍණ කියලා දාලා තියෙන්නේ ඒ අගයට ඉස්සරහින් තියෙන අගය නේද? ඔව්. එතකොට මේක ඍණ 20 නම් අවසානයේ අපිට උත්තරේ එන්නේ ඍණ 10යි. නේද? ඔන්න ඕකනේ වෙන්නේ. ඒ කියන්නේ මේකට ධන අගයකුත් මේකට ඍණ අගයකුත් આવොත් අපිට ඍණ ලැබීමේ සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි මේක මෙහෙම වුණොත් එහෙම ඒ කියන්නේ මේක 20 වුණොත් මේක 10 වුණොත් එහෙම මොකද අපේ උත්තරේ වෙන්නේ? ධන 10යි. නේද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපේ ඍණාගය කියන එක වැඩි වුණොත් තමයි අපිට ඍණ ඩෙල්ටා G එකක් ලැබෙන්නේ. ඍණාගය වැඩි අගයක් ලැබුණොත් තමයි ඩෙල්ටා G එක ඍණ වෙන්නේ. එහෙම නැතුව ධනාගය වැඩි වුණොත් එහෙම අපිට ඩෙල්ටා G ඍණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපේ මෙන්න මේ පදයේ ඍණාගය මේ පදයට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. තේරුණාද? ඔව්. එතකොට දැන් මොකද්ද මෙයා මෙතනදී කියන්නේ? ඒ කියන්නේ අපේ මේ ඩෙල්ටා G කියන එක ඍණ වෙන්න නම් මෙන්න මේ සම්පූර්ණාගේ ඍණාගය මේකේ තියෙන ධනාගයට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද ඍණ එක තියෙන්නේ මෙතනනේ. එතකොට මේ ර්ණාගය ලැබෙන්නේ මෙන්න මේ පදයේ මත. මේ පදයේ විශාලත්වය මත තමයි මෙතන මේ ඍණ කියන එක තීරණය වෙලා තියෙන්නේ. තේරුණාද? ඔව්. එතකොට දැන් යා මොකද කියන්නේ 298 දී ප්‍රතික්‍රියාව ස්වංසිද්ධයි 298 දී මේක ඍණ 299 කළාට පස්සේ මේක ධන වෙන්න ඕනේ. අපේ කියලා තියෙන දත්තේ හැටියට මේක 299 වෙච්ච ගමන් මේක ධන වෙන්න ඕනේ. ඉතින් මම මේ දීලා තියෙන හැටියට එහෙම වෙනවාද? දැන් මෙතන 298 දී මේක ඍණ වෙනවා නම් 299 දීත් මේක ඍණ තමයි වෙන්නේ. ඒක අනිවාර්යෙන් එහෙමනේ. 299 දීත් මොකද මේ ඩෙල්ටා S කියන එක වෙනස් වෙන්නේ නැහැනේ. ඩෙල්ටා S කියන එක වෙනස් වෙන්නේ නැහැ. මේක 299න් වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඍණ අගය වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. තේරුණාද? 299 වෙච්ච උනාට පස්සේ මොකද වෙන්නේ? ඍණාගයේ අගය තවත් වැඩි වෙනවා. මොකද කලින් තිබ්බේ දැන් මේක 1 නම් කලින් තිබ්බේ 1 වැඩි කිරීම 298. එතකොට දෙවෙනි අවස්ථාවේදී වෙන්නේ මොකද්ද? 1 වැඩි කිරීම 299. එතකොට මෙතන මේ ඍණ අගය වැඩිවීම තමයි සිද්ධ වුනේ. කලින් තිබ්බේ ඍණ 298යි. දැන් මොකද වුනේ? ඍණ 299යි. මේක කිසිම වෙනසක් සිද්ධ වුනේ නැහැ. එතකොට මොකද වුනේ? අනිවාර්යයෙන්ම අපි මේ අගය තවදුරටත් ඍණාගය වැඩි වෙලා ස්වංසිද්ධත පැත්තට තමයි බර වෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ මේකේ උෂ්ණත්වය වැඩි කළාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? මේකේ ඍණාගය තවත් වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. මේකේ ඍණාගය තවත් වැඩි වෙනවාය කියලා කියන්නේ අපේ ප්‍රතික්‍රියාව තව තවත් ස්වංසිද්ධ පැත්තටයි බර වෙන්නේ. එහෙම නැත්නම් ස්වංසිද්ධතාවය නැති වෙන්නේ නැහැ. මේක ධන වෙන්නේ නැහැ. මේකේ ඍණාගය තව වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි කළාම. එතකොට අපේ ප්‍රතික්‍රියාවේ ඍණාගය තවත් වැඩි වෙලා ස්වංසිද්ධතාවයයි වැඩි වෙන්නේ. ඒකින්ද අපිට මේ ප්‍රකාශනය කපා හැරීමට සිද්ධ වෙනවා. තේරුණාද මම ගත්ත විදිහ? එහෙනම් අපේ උත්තරේ වෙන්නේ මේක. දැන් මේ හතුනම කැපුණාට පස්සේ අපි මේක නෙවෙයි. මේක කැපෙන්නේ. එතකොට අපේ උත්තරේ වෙන්නේ මේක. දැන් අපි බලමු මේක සත්‍යද කියලා. එතකොට මේක තමයි ඍණ අගය. ඒ කියන්නේ ඩෙල්ටා H තමයි ඒකේ අපේ ඍණ.
ඩෙල්ටා S ධන. ඩෙල්ටා S උත් ඍණ. නමුත් අවසානයේ මේ පදේ ධන වෙනවා. මොකද ඍණ වලින් වැඩි වුණාට පස්සේ ධන. ඒ කියන්නේ මේකේ මේ ඍණ අගය රඳා පවතින්නේ ඩෙල්ටා H වල ඍණ අගය මත. මොකද මේ පදේ ධනනේ. ඒ කියන්නේ මේ අගය මේකට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ ඩෙල්ටා H වල අගය මේ මුළු පදේ අගයට වඩා විශාලයි. ඒක හින්දා තමයි අපේ මේ ඍණ වෙන්නේ අවසානයේදී ඩෙල්ටා G කියන එක ඍණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඍණ 20ක් වගේ වෙලා මේ මුළු පදේම ධන 10ක් වගේ වුණොත් තමයි අපිට ඍණාගයක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඍණාගය කොහොමටත් විශාල වෙන්න ඕනේ මේ ධනාගයට වඩා. හරිද? එතකොට එහෙම වෙන්නේ 297 හෝ ඊට වඩා පහළ උෂ්ණත්වවලදී. මොකද එතකොටනේ අපිට ඍණ වෙන්න ඕනේ. ඊට පස්සේ 299 වෙච්ච ගමන් මේක ධන වෙන්න ඕනේ. ඉතින් මේකෙදි එහෙම වෙන්න පුළුවන්. දැන් ඔයා හිතලා බලන්න. නිකන් මේ වගේ එකක්. දැන් මේක හිතලා බලන්නකො. උෂ්ණත්වය 298 හෝ ඊට අඩුයි නම් අපේ ඩෙල්ටා G ඍණනේ අනිවාර්යයෙන්ම. එහෙනම් ඒක කියන්නේ මේ පදේ අනිවාර්යයෙන් මේ පදයට වඩා විශාල වෙන්න ඕනේ. එහෙම අගයක් ලැබෙන්න නම්. උදාහරණයක් විදිහට ඔයා හිතනවා වගේ ඩෙල්ටා H ඍණ 298.1යි. හරිද? මේ අවස්ථාවේදී මෙන්න මේ පදේ මේ මුළු සම්පූර්ණ පදේ අගය ධන 298යි. හරිද? එතකොට සමස්තය අපිට එන්නේ ඍණාගයක්. මොකද මේ අගය වැඩි හින්දා ඍණාගයක් තමයි එන්නේ. එතකොට 298 හෝ ඊට පහළ උෂ්ණත්වවලදී අපිට ඩෙල්ටා G අගේ ඍණාගයක් එනවා. එතකොට යා මොකද්ද කියන්නේ? දැන් උෂ්ණත්වය වැඩි කරනවලු. 298ට වඩා වැඩි කරනවලු. ඒ කියන්නේ මේ පදේ වැඩි කරනවා. එතකොට අපිට මේක 299ක් වගේ අනිවාර්යෙන් වෙනවා. මේ පදේ වෙනවා. මේක මොකද වෙන්නේ 298.1යි. ඒක වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට මොකද්ද වෙන්නේ? අපේ උත්තරේ ධන වෙනවා. ඒ දැන් මේ ධන අගේ වැඩි වුණානේ. එහෙනම් තර්කානුකූලව මගේ උත්තරේ වෙන්න ඕනේ මේක. මොකද අපේ උත්තරේ වෙන්න ඕනේ 298 දී ඍණාගයක් ලැබෙන්නත් ඊට ඉහළ උෂ්ණත්වවලදී ධනාගයක් ලැබීමේ හැකියාවක් තියෙන ප්‍රකාශනය තමයි අපි තෝරගන්න ඕනේ. ඉතින් මේ කිසි එකකින් එහෙම ලැබීමේ සම්භාවිතාවයක් නෑ කොහොමදවත්. නමුත් මෙහෙම තියෙද්දි එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔයාගේ උත්තරේ වෙන්නේ ඩෙල්ටා G ඍණ, ඩෙල්ටා H ඍණ, ඩෙල්ටා S ඍණ කියන උත්තරේ. ඒ කියන්නේ තුනම ඍණ. එහෙම උත්තරයක් තියෙන්නේ දෙවෙනි එකේ. ඒ කියන්නේ වගේ 13 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ දෙවෙනි එක. ඊළඟට 2018 23 වන ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නය? එකිනෙකට වෙනස් උෂ්ණත්ව දෙකකදී MO N සහ O2 බවට පත්වන ප්‍රතික්‍රියාව සඳහා සම්මත ගිබ් ශක්ති වෙනස පහත දී ඇත. හරිද? ඒ කියන්නේ දීලා තියෙන්නේ සෙල්සියස් කෙල්වින් 1000 දී ගිබ් ශක්ති වෙනසයි කෙල්වින් 2000 දී ගිබ් ශක්ති වෙනසයි දීලා තියෙන වෙනම ප්‍රතික්‍රියාවේ සම්මත එන්ට්‍රොපි වෙනස වනුයේ. අන්න ඕක තමයි ප්‍රශ්නය. ඉතින් ඔයා දන්නවා ඔයාගේ ගිබ් ශක්තිය, එන්ට්‍රොපිය, එන්තැල්පිය ඔය හා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා භාවිතා කරන්න ඕන සූත්‍රය තමයි ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. ওই සූත්‍රය භාවිතා කරලා තමයි කොහොමද ප්‍රශ්න විසඳන්න වෙන්නේ. හරිද? ඉතින් දැන් මේකෙදී උෂ්ණත්ව දෙකකදී ගිබ් ශක්ති වෙනස වෙන වෙනම දීලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ උෂ්ණත්ව දෙකට වෙන වෙනම ඒ දීලා තියෙන අගයන් මේ සූත්‍රයට ආදේශ කරන්න. හරිද? එහෙම ආදේශ කරලා එතකොට ඔයාලට සමගාමී සමීකරණ දෙකක් එනවා. ඒ සමගාමී සමීකරණ දෙක විසඳුවාට පස්සේ එන්ට්‍රොපි වෙනස හොයා ගන්න පුළුවන්. ඉතින් මේකේදී ඔයා තවත් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි දැන් ඔයාලට ඉස්සලා ගානේ ගොඩක් ගණන් වල තියෙන්නේ උෂ්ණත්වය වෙනස් කරනවා. උෂ්ණත්වය වෙනස් කරාට පස්සේ සිදුවන වෙනස් වීම එක තමයි මේ ප්‍රශ්න ගොඩක් වෙලාවට දෙන්නේ. නේද? ඉතින් ඔයා ඒකදී තේරුම් ගන්න ඕනේ ඔයාගේ උෂ්ණත්වය වෙනස් කරාට පස්සේ ඩෙල්ටා G පමණයි වෙනස් වෙන්නේ. මෙන්න මේ ඩෙල්ටා H සහ ඩෙල්ටා S කියන දේවල් නියතව තමයි තියෙන්නේ. තේරුණාද? මොකද එහෙම නැත්නම් අපිට මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඉතින් ඒකෙත් ඔය ඒ කරුණ ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න ඕන. ඔයාගේ වෙනස් වෙන්නේ මෙන්න මේ ඩෙල්ටා G කියන එක විතරයි. මෙන්න මේ ඩෙල්ටා H ඩෙල්ටා S උෂ්ණත්වය වෙනස් කරා කියලා ඔයාගේ ප්‍රතික්‍රියාව අනුව වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඉතින් අපි දැන් මේ අවස්ථා දෙකට සමීකරණ දෙක ලියාගමු. මුලින්ම මම කෙල්වින් 1000ට ලිව්වොත් එහෙම ඩෙල්ටා G දීලා තියෙන මේගොල්ලෝ ඍණ 100.2යි
ඉතින් ඒක දීලා තියෙනවාට කිලෝ ජූල් මවුලයට වලින් ඒ කියන්නේ ඔයා ඒක ජූල් මවුලයට වලින් තමයි ආදේශ කරන්න ඕනේ. එතකොට කිලෝ ජූල් කරගන්න ඔයා 10 3න් වැඩි කරනවා. හරිද? ඉතින් හැමතිස්සෙම ඔයා කෙමිස්ට්‍රි වලදී ගාණක් හදනවා නම් සම්මත ඒකක වලින් ආදේශ කරන්න. නැත්තම් ගාණ වරදිනවා. අනිවාර්යයෙන්ම ඔයා කෙමිස්ට්‍රි වලදී මොකක් හරි ගණනය කිරීමක් කරනවා නම් සමීකරණයකට ආදේශ කරනකොට සම්මත ඒකක වලින් ආදේශ කරන්න. ඒගොල්ලෝ දීලා තියෙන එකෙන් නෙමෙයි සම්මත ඒකකෙන්. හරිද? එතකොට මම මෙතන සම්මත ඒකකයේ ආදේශ කරගත්තේ. ඊට පස්සේ ඩෙල්ටා H ඍණ උෂ්ණත්වය කීයද 1000යි ඩෙල්ටා S. එතකොට මම ඒ වෙලෙසම කෙල්වින් 2000ටත් ලියන්න පුළුවන්. කෙල්වින් 2000 දී ගිබ්ස් ශක්ති වෙනස ඒගොල්ලෝ දීලා තිනවා 148.6යි ඍණ 148.6යි. ඒකත් මම 10 3න් වැඩි කරනවා. මොකද කිලෝ ජූල් වලින් දීලා තියෙන්නේ ඩෙල්ටා H ඍණ 2000යි ඩෙල්ටා S. එතකොට මේ සමීකරණය මගේ පළවෙනි සමීකරණය, මේ මගේ දෙවන සමීකරණය. එතකොට මේ සමීකරණ දෙක විසඳලා ඔයගෙන් අහන්නේ එන්ට්‍රොපි වෙනස. ඒ කියන්නේ මේ ඩෙල්ටා S කියන එක. එතකොට මේ ඩෙල්ටා H කියන එක කපා ගන්නත් ඕනේ. මොකද අපිට ඩෙල්ටා H හෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඩෙල්ටා S තමයි අහන්නේ. ඉතින් මට ඩෙල්ටා H අයින් කරගන්න ඕනේ හින්දා මම දෙවන සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඍණ 148.6 වැඩි කිරීම 10 3 අඩු කිරීම දෙවන සමීකරණ පළවෙනි සමීකරණයෙන් අඩු කරන්නේ ඍණ 100.2 වැඩි කිරීම 10 3යි සමානයි මේකෙන් මේක අඩු කරන්න ඕනේ. කියන්නේ ඩෙල්ටා H ඍණ 2000යි S අඩු කිරීම ඩෙල්ටා H ඍණ 1000යි ඩෙල්ටා S. හරිද? එතකොට ඔයාලට පේනවා මේක ඍණ වෙනවා. මේකෙන් වැඩි වුණාට පස්සේ මෙතන ධන වෙනවා. හරිනේ? ඍණයි ධන වුණා. එතකොට මගේ ඩෙල්ටා H to ඩෙල්ටා H කැපිලා ගියා. එතකොට මට එනවා මෙතන ඍණ 1000යි ඩෙල්ටා S. මේ පැත්තේ මේක සුළු කරාට පස්සේ මට එනවා ඍණ 48.4 වැඩි කිරීම 10 3යි කියලා. එතකොට මේ ඍණ කැපිලා යනවා. එතකොට මට ඩෙල්ටා S වෙන්නේ මේක 10න් බෙදනවානේ. එතකොට 10 3ට 10 3 කැපිලා යනවා. මගේ ඩෙල්ටා S වෙන්නේ 48.4යි. ඒක ධන. මොකද මේක ඍණ කැපිලා ගියානේ. එතකොට මගේ ඩෙල්ටා S වෙන්නේ ධන 48.4යි. සම්මත ඒකක වලින් තමයි එන්නේ. මොකද මම ආදේශ කරේ සම්මත ඒකක වලින් නම් මට උත්තරේ එන්නේ සම්මත ඒකක වලින්. ඉතින් ඒකින්ද ඒ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ يعني 23 වන ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 5 වෙනි එක. ඊළඟට 2019 16 වන ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නය? ද්‍රවයක වාෂ්පීකරණයේ එන්තැල්පි වෙනස සහ වාෂ්පීකරණයේ එන්ට්‍රොපි වෙනස පිළිවෙලින් 45 සහ 90යි වේ. ද්‍රවයේහි තාපාංකය වනුයේ. ඉතින් ඕක තමයි ප්‍රශ්නය. ඉතින් මේ ප්‍රශ්නේත් අර සූත්‍ර භාවිතා කරලා තමයි අපි හදන්න ඕනේ. මොකද හැමතිස්සෙම ඔයාගේ ප්‍රශ්නේ එන්තැල්පිය, එන්ට්‍රොපිය, ගිබ්ස් ශක්තිය ඔය වගේ ඔය කියන පද තුනම නිකන් කැරකෙනවා වගේ නම් ඔයා අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ අර සූත්‍රය තමයි. හරිද? එන්ට්‍රොපිය, එන්තැල්පිය, ගිබ්ස් ශක්තිය. ඒ තුනම ඔයාගේ ප්‍රශ්නේ ඇතුළත් නම් ඔයා භාවිතා කරන්න ඕනේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. එතනින් එහා ලොකුවට හිතන්න යන්න එපා. අනිවාර්යයෙන්ම මේ සූත්‍රයෙන් තමයි මේ ප්‍රශ්නේ හදන්නේ. හරිද? ඒකින්ද බය නැතුව සූත්‍රයට ආදේශ කරලා ගාන හදන්න. එතකොට දැන් මේ ප්‍රශ්නේ මොකද්ද මුලින්ම දීලා තියෙන්නේ? ද්‍රවයේ වාෂ්පීකරණ එන්තැල්පි වෙනස. ඒ කියන්නේ ඔයාගේ ද්‍රවයක් තියෙනවා. ඊට පස්සේ අපි ඒකට තාපය සපයනවා. එතකොට මොකද වෙන්නේ? ද්‍රවය වාෂ්ප වෙනවා. යම්කිසි අවස්ථාවකදී ඒක සමතුලිතතාවයකටපත් වෙනවා. ඕක නෙවෙයි ද්‍රවයක වාෂ්පීකරණය කියලා කියන්නේ නේද? ද්‍රවය වාෂ්පීකරණය වෙන්නේ සමතුලිතතාවයකටපත් වෙමින්. ඉතින් ඒ ද්‍රවයේ එන්තැල්පි වෙනස. එහෙම නැත්නම් මේ ඔයාගේ සූත්‍රයේ ඩෙල්ටා H කියන එක ඒගොල්ලෝ දීලා තියෙනවා. එලෙසම ඒ වාෂ්පීකරණයේම එන්ට්‍රොපි වෙනසක් දීලා තියෙනවා. ඒ වාෂ්පීකරණයේම මෙන්න මේ ඩෙල්ටා S කියන පදයක් දීලා තියෙනවා. හරිද? එතකොට යාගෙන් අහන්නේ ද්‍රවයේහි තාපාංකය. ඉතින්
ද්‍රවයේහි තාපාංකය කියලා කියන්නේ මොකද්ද? තාපාංකය කියලා කියන්නේ ඔයාගේ ඒ ද්‍රවය වාෂ්ප වීමට, ඒ කියන්නේ ඒ වාෂ්පයේ සමතුලිතතාවයට පත්වීමට දිය යුතු උෂ්ණත්වය නේද? ඉතින් මේ තියෙන්නේ ඒ උෂ්ණත්වය. මෙතන මේ T කියලා කියන්නේ දැන් ඔයා මේ සමීකරණය ආදේශ කරන්නේ මේ ද්‍රවයේ වාෂ්පීකරණයට නම් මෙතන මේ T කියලා කියන්නේ ඒ වාෂ්පීකරණයේ උෂ්ණත්වය නේද? ඒ වාෂ්පීකරණයේ උෂ්ණත්වය තමයි මෙතන මේ T කියලා කියන්නේ. එතකොට එයා මේ අහන්නේ ඔයාගෙන් මෙන්න මේ T. මොකද තාපාංකය කියන්නේ උෂ්ණත්වයක්. බාහිර පීඩනයට සමාන වීමට දිය යුතු උෂ්ණත්වය. දිය යුතු උෂ්ණත්වය තමයි අපේ මේ ද්‍රවයේ තාපාංකය කියලා කියන්නේ. ඉතින් ඒක තමයි මෙතන මේ T කියලා කියන්නේ. හරිද? එතකොට ඔයාගේ ඩෙල්ටා G වෙන්නේ මොකද්ද? ඩෙල්ටා G වෙන්නේ බිඳුවයි. එයි මම එහෙම කියන්නේ ඔයා දන්නවා ද්‍රවයක් තාපාංකය. එහෙම නැත්නම් එයා සමතුලිතතාවයට පත්වන අවස්ථාව තමයි එයාගේ තාපාංකය කියලා කියන්නේ. බාහිර පීඩනයත් එක්ක සමතුලිතතාවයට පත්වන අවස්ථාව තමයි අපි තාපාංකය කියලා කියන්නේ නේද? ඉතින් ඔයා දන්නවා යම් කිසි ප්‍රතික්‍රියාවක් සමතුලිතතාවයේ නම් තියෙන්නේ එයාගේ ඩෙල්ටා G බිඳුවයි. ඒ කියන්නේ ඔයාගේ සංකල්පයේ මූලිකම සංකල්පය ඩෙල්ටා G බිඳුව නම් ප්‍රතික්‍රියාව සමතුලිතතාවය. ඩෙල්ටා G ධන නම් ඔයාගේ ප්‍රතික්‍රියාව සංසිද්ධ නොවේ. ඩෙල්ටා G ඍණ නම් ඔයාගේ ප්‍රතික්‍රියාව සංසිද්ධයි. ඕකනේ ඔයාගේ තියරි එක. ඉතින් ද්‍රවයක් වාෂ්පයේ සමග සමතුලිතතාවයේ තියෙනකොට තමයි තාපාංකය කියලා කියන්නේ. එහෙමනම් ඔයාගේ මේ දීලා තියෙන ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G වෙන්නේ බිඳුවයි. ඉතින් දැන් මේ පද ටික ඔයා ඔක්කොම දන්නවා. ඉතින් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව තාපාංකය හොයන්න පුළුවන් මේ සූත්‍රය භාවිතා කරලා. ඉතින් අපි ආදේශ කරමු ඩෙල්ටා G කීයද? බිඳුවයි. ඒගොල්ලෝ දීලා තියෙනවා ඩෙල්ටා H නැත්නම් එන්තල්පි වෙනස 45 කිලෝ ජූල් මවලයට. ඉතින් මම කිව්වා හැමතිස්සෙම සම්මත ඒකක වලින් තමයි අපි කෙමිස්ට්‍රි වලදී ආදේශ කරන්න ඕනේ. එහෙනම් 45 වැඩි කිරීම 10 නේද? 45 වැඩි කිරීම 10 ඍණ T තමයි යහන්නේ. එහෙම නැත්නම් මේකෙදි තාපාංකය කියන්නේ මේ අවස්ථාවේදී උෂ්ණත්වය තමයි. වාෂ්පීකරණය වීම සඳහා දිය යුතු උෂ්ණත්වය තමයි තාපාංකය කියලා කියන්නේ. ඊට පස්සේ ඩෙල්ටා S ඇදලා තියෙනවා 90යි. ඒක කෙලිම දෙලා තියෙන සම්පත ඒකක වලින්. ඉතින් මේක සුළු කරාට පස්සේ ඔයාලට T වලට උත්තරය ගන්න පුළුවන්. මේක මේ පැත්තට ගෙනිච්චම T 90යි 45 වැඩි කිරීම 13යි. එතකොට T වෙන්නේ කීයද? 45 වැඩි කිරීම 13 බෙදීම 90. ඒ කියන්නේ 500යි. 500 එන්නේ මොන වයින්ද? කෙල්වින් වලින්. අපි සම්මත ඒකක වලින් නම් ආදේශ කරේ අපිට උත්තර එන්නේ සම්මත ඒකක වලින්. හරිද? එතකොට මේ T කියන උෂ්ණත්වය නම් අපිට ඇවිල්ලා තියෙන්නේ සම්මත ඒකකය උෂ්ණත්වයේ සම්මත ඒකකය වෙන කෙල්වින් වලින්. ඉතින් එයා බලන්න ඔයාගේ උත්තර සෙට් එක දිහා බැලුවාට පස්සේ ඔයාලට පේනවා ඒගොල්ලෝ උත්තර ටික දීලා තියෙන්නේ සෙල්සියස් අංශක වලින්. ඉතින් එහෙනම් ඔයා මේ කෙල්වින් සෙල්සියස් අංශක කරන්න මොකද කරන්න ඕනේ? 273ක් අඩු කරන්න ඕනේ. එතකොට ඔයාගේ උත්තරේ වෙන්නේ කීයද? 227යි සෙල්සියස්. තේරුණාද? ඉතින් ප්‍රශ්නෙට බය වෙන්න එපා. හැමතිස්සෙම ඔය එන්ට්‍රොපි, එන්තැල්පි, ගිබ්ස් ඔය තුන ඔයගේ ප්‍රශ්නේ තියෙනවා නම් ඔයා මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා තමයි අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ හදන්න ඕනේ. ඉතින් සූත්‍රයක් තියෙනකොට ඇත්තටම තවත් ලේසි. නිකන් ආදේශ කිරීමක් පමණයි තියෙන්නේ. ඊට පස්සේ ටක් ගාලා සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි 2019 16 පස්සේ උත්තරේ වෙන්නේ සෙල්සියස් 227යි. ඒ කියන්නේ උත්තරේ 5 වන එක.